Asiria. අයිබෝවන් පින්බිමක අසිරිය හොයාගෙන යන සැදැහැති සක්මනේ අද දවසේ අපේ නවාතැන්පල බවට පත්වෙන්නේ ගෝතම තපෝවනය. අරමක අසිරිය හොයාගෙන ලංකාවේ සුවිශේෂී සිද්ධස්ථාන හොයාගෙන අපි මේ යන ගමනේදී ඇයි අපේ අද ගෝතම තපෝවනයට ආවේ? ගෝතම තපෝවනය අද දවසේ අපේ නවාතැන්පල බවට පත්වුණේ ඇයි? ඒ වෙනුවෙන් විශේෂිත වූ කාරණා ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම මේ ලංකාවේ ශාසන ඉතිහාසය සහ ලංකාවේ සේනාසන ඉතිහාසය පරීක්ෂා කරද්දී අපි නිරන්තරයෙන් දකින ආරණ සේනාසන වලට ඉතා දිගු ඉතිහාසයක් තියෙනවා. නමුත් ඒ ඉතා දිගු ඉතිහාසය ඇතුලේ කොළඹ අගනගරයට ආසන්නයේ බොහෝම මනරම් වූ භූමි භාගයක පිහිටි මේ තපෝවනයේ සුවිශේෂී. ඒකට එකම හේතුව සහ ප්‍රධානතම හේතුවක් බවට පත් වෙනවා මේ විශේෂම ජනාකීර්ණ ප්‍රදේශයක මේ තපෝවනය පිහිටා තිබීම. ගෝතම තපෝවනය නැත්නම් මේ ආරණ්‍ය සේනාසනය පිහිටා තිබීම. විශේෂයෙන්ම කොළඹ නගරයේ ඉඳගෙන මුල්ලේරියා පැත්තට එද්දී මුල්ලේරියාව නව නගරයේ ආසන්නයේ කලපලුවාව කියන ග්‍රාමයේ තමයි මේ ගෝතම තපෝවනය පිහිටා තිබෙන්නේ. ඉතින් අද දවසේ අපේ මේ ඇවිද යාමේ මේ සක්මනේ මේ සංචාරයේ නවාතැන්පල සහ අද දවසේ අරමක අසිරිය ඔබට දායාද කරන අපේ නවාතැන්පල බවට ගෝතම තපෝවනය පත් වෙනවා. විශේෂයෙන්ම මේ ගෝතම තපෝවනය ගැන කතා කරද්දී ලංකාව පුරා විසිරී ගියා වූ තපෝවන ආරණ්‍ය සේනාසනයන්හි ප්‍රධාන ස්ථානයේ නැත්නම් මූලික ස්ථානයේ මූලස්ථානයේ බවට නැත්නම් ආරම්භක ස්ථානයේ බවට පත් වෙනවා කොළඹ විශේෂයෙන්ම මුල්ලේරියාව නව නගරයේ ආසන්නයේ කලපලුවාව ග්‍රාමයේ පිහිටා තිබෙන මේ ගෝතම තපෝවනය. බවුන් වඩන්නන්ට තපෝවනයක් කියන්නේ මහ මෙරක් තරම් වූ වටිනා කියන දෙයක්. බැලුව බැල්මට සිත නිවෙන සිත පැහැදෙන සහ මනරම් භූමි භාගයක් අපිට දැක ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් අරමක අසිරිය හොයාගෙන අද අපි සක්මන් කරමු ගෝතම තපෝවනය පුරාම. මේ ආරණ්‍ය සේනාසනට ඇතුල් වෙලා සක්මන් කරගෙන යද්දී ඇතුල් වෙන ඕනම කෙනෙක් නවතින තැනක අපි මේ ඉන්නේ. ඇතුල් වෙලා මේ මීටර් කිහිපයක් ඇවිදගෙන එද්දී අපිට බොහොම අපූර්ව දියැලි ආකෘතියක් දක්නට ලැබෙනවා. ඒ සිත නිවන තැනක් සහ ඒ අපූර්ව චමත්කාරයක් මේ අරණට එකතු කරලා තියෙනවා. මේ සේනාසනට එකතු කරලා තියෙනවා. ඒකින්ද ආරණ්‍ය සේනාසනට ඇතුල් වෙන ඕනෑම කෙනෙක් මේ ස්ථානයේ නැවතිලා මේ චමත්කාරය නරඹලා ඒ විඳ ගන්න අමතක කරන්නේ නැහැ. ඒකින්ද අපිත් පුංචි වෙලාවක් මෙතන නවතින්න හිතුණා. මේ අපූර්වත්වයේ විඳගෙනම අපි සූදානම් වෙනවා සක්මන් කරන්න. අද දවස පුරාවටම මේ ආරණ්‍ය සේනාසනේ අක්කර 15ක් පමණ වූ භූමි භාගය පුරාම
මම මේ ඇවිදගෙන ආවේ අඩි 120ක් දුර. ඒ වගේම මම මේ ඉන්න ධර්මශාලාව අඩි 60ක් පළලයි. මේ තමයි ගෞතම තපෝවනයේට අපි ඇතුළු වෙද්දී අපිට හම්බෙන ධර්මයේ ශ්‍රවණය කරන්නන්ට ඊටාම පහසුවෙන් ධර්මයේ ශ්‍රවණය කරන් තිබෙන අපූර්වතම ධර්මශාලාව. ඒ වගේම මේ ධර්මශාලාව තව විශේෂ වූ කාරණාවකින් අපිට වැදගත් වෙනවා. ඔබ දකිනවා මේ අපේ සිත් පහන් කරන බුදු පිළිම වහන්සේ දැවෙන් ඉදිකලා වූ මේ මුද්‍රාවේ තිබෙන ලංකාවේ සුවිශේෂීම පිළිම වහන්සේ නමක් විදිහට අපේ ගෞතම තපෝවනයේ ධර්මශාලාවේ වැඩ සිටින මේ පිළිම වහන්සේ හඳුනා ගන්නවා. විශේෂත්වය වෙන්නේ මේ මහෝගනී ලීයෙන් තනි ලීයකින් හදපු තනි ලීයකින් නිර්මාණය කරපු අපූර්ව නිර්මාණයක් විදිහටයි අපි මේ පිළිම වහන්සේ හඳුනාගන්නේ. නිර්මාණකරුවෙක්ගේ හිතේ පළපදියම් වෙන බුද්ධාලම්බන ප්‍රීතිය ඔහු තමන්ගේ කලා හැකියාවෙන් ලෝකෙට දායාද කරන අපූර්වම අංගයක් විදිහටයි අපි පිළිම වහන්සේ නම හඳුනාගන්නේ. ඉතින් එහෙව් අපූර්ව සිත් පහන් කරන බුද්ධාලම්බන ප්‍රීතිය වැඩි වැඩියෙන් සිතට ජනිත කරන අපූර්ව ස්ථාන රාශියක් මේ වෙහෙර මළුවේ තියෙනවා. ඒ අතරින් මේ පිළිම වහන්සේ නමත් මේ පින්බිමට පැමිණෙන හැම දිනාගෙම සිත් පහන් කරන අපූර්ව දර්ශනයක්. කරදරකාරී සිතුවිලි මනසට නිතර නිතර ලැබෙන්නේ නම් එම මනස රෝගී වෙයි. එසේ රෝගී වූ මනස සුවදායක කිරීමට නිහඬ ලියමඩුළු තුරුගුමු වලින් සැරසීගත් වන අරණ ලබා දෙන්නේ මහත් පිටු වහලක්. පින්බිමක අසරිය සොයාගෙන යන සදැහැති සක්මනෙන් අද අපි ගෞතම තපෝවනය ආරණ්‍ය සේනාසනය පුරා ඇවිද යනවා, සක්මන් කරනවා. ඒ අතරේ අපි මේ නැවතුනේ තවත් සුවිශේෂී ස්ථානයක. නාහිමි සමරු කුටිය. එහෙම නැත්නම් මේ ගෞතම තපෝවනයේ නිර්මාතෘ ස්වාමීන් වහන්සේ සිහිපත් වීම උදෙසා නිර්මාණය කරලා තියෙන සමරු කුටිය ආසන්නයේ අපි මේ ඉන්නේ. විශේෂයෙන්ම කුඩාවැල්ලේ වංගිස අපේ නායක හම්බුව තමා මේ ගෞතම තපෝවන සංකල්පය ලංකාවට හඳුන්වා දෙන්නේ සහ මෙහි නිර්මාතෘවරයන් වහන්සේ උන්වහන්සේ ලංකාව පුරා මෙවැනි තවත් ආරණ්‍ය සේනාසන කිහිපයක් නිර්මාණය කරනවා. උන්වහන්සේ ලක්දිවට කළ සේවය අතිමහත්. ඒ වගේමයි විශේෂයෙන්ම මේ භාවනා වැඩිමේ ක්‍රම මේ ක්‍රමයන් ජාත්‍යන්තරයට පවා ගෙනියන්නට උන්වහන්සේ කටයුතු කළ බවට සාක්ෂි ඉතිහාසයේ පුරාවටම අපිට හම්බ වෙනවා. ඒ නිසා වෙන්න උන්වහන්සේව සිහිපත් වන්නටයි මේ නාහිමි සමරු කුටිය මේ ස්ථානයේ ඉදි කර තියෙන්නේ. විශේෂයෙන්ම මේ ඉදි කරන්නේ 1983 වර්ෂයේ ජූලි මාසයේ 24 වෙනිදා. එදා සිට අද දක්වා මේ පින්බිමට පැමිණෙන ඕන කෙනෙක් මේ ස්ථානයට පැමිණෙන්න අමතක කරන්නේ. විශේෂයෙන්ම නාහිමියන් වහන්සේ දැක බලා ගන්නට උන්වහන්සේගේ මතකයේ ස්මරණය කරන්නට සහ උන්වහන්සේට ගෞරවය පූජා කරන්නට සහ උන්වහන්සේට විශේෂයෙන්ම උන්වහන්සේගේ මේ සමරු කුටියත් එක්ක උන්වහන්සේගේ ඉතිහාසය සොයන්නට හැමදෙනාම එළඹ කරනවා. ඒ නිසා අපිත් මේ ස්ථානයේ නැවතුණා ඉතිහාසය සොයන්නට ගෞතම තපෝවනයේ මේ නිර්මාණයත් සමග. වර්තමානයේ විශිෂ්ට ගණයේ ධර්ම සේවාවක නියැලෙන ගෞතම තපෝවනය සඳහා 1962 සැප්තැම්බර් මාස 9 වෙනිදා මූලික අඩිතාලම සකස් වන්නේ අපවත් වී වදාළ කුඩාවැල්ලේ වංගීස අධිකරණ සංඝනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අදහසක් අනුවයි. මේ අවස්ථාවේදී අපට ඉතාම කෙටියෙන් සඳහන් කරනවා නම් මේ ආයතනය ආරම්භ කළේ 1962 වර්ෂයේදී ඒ අපවත් වදාළ අතිපූජනීය කුඩාවැල්ලේ වංගීස අධිකරණ සංඝනායක ස්වාමීන් වහන්සේ ඒ මාතික මාතා සමිතිය අනුග්‍රහය ලබාගෙන මේ බුරුම් භාගය ලබාගෙන මේ සේවාවන් ආරම්භ කළා. උන්වහන්සේ මේ කරනු ලබන සේවාවන් සම්පූර්ණ කරන්නට
ශිෂ්‍ය දරු පිරිසකුත් ඇති කරගත්ත ඇති කරගෙන ඉතාම උතුම් මන්දමින් මේ කටයුතු සංවිධානය කරනවා. උන්වහන්සේ 1982 වර්ෂයේදී අපවත් වී වදාලා ඉන් පසුව මේ සේවාවන් සඳහා අපි ඉදිරිපත් වෙලා මේ ශිෂ්‍ය සහෝදර හැම දෙනාත් සමග මේ කටයුතු ඉතාම සාර්ථක අන්දමින් සිදු කරගෙන යනවා. තපුවනේ ඒ සමාජ ශාසනික වශයෙන් මේ කුටි හදලා ඒ කුටිවල ගරුතර මහා සංඝරත්නය වැඩ වාසය කරමින් බණ භාවනා කරමින් වාසය කරනවා. ඒ වගේම සමාජයේ තවත් යහපතක් කරන්නට ඒ කුමාර කාශ්‍යප ළමා නිවාසයේ වශයෙන් ළමා නිවාසයකුත් ආරම්භ කරලා ඒ කටයුතු සිදු කරගෙන යනවා. අපේ ආසියාවේ ප්‍රධාන සංනායක තපුවනේ මිතභානි නායක ස්වාමීන් වහන්සේ මේ කටයුතු සංවිධානය කරන්නේ. මේ වෙනින් කරපු ආයතන තියෙනවා කතරගම ආයතනයේ, ඒ වගේම නුවර, කෑගල්ල, මිහින්තලේ, ඒ වගේම පදවි ආදී වශයෙන් ස්ථාන රාශියකම මේ සේවාවන් සිදු වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී මේ පිළිබඳව කරුණු තව ටිකක් විස්තර කර දෙනවා නම් මේ ශිෂ්‍ය පිරිසට මේ ස්ථානයේම පිරිවෙනක් ආරම්භ කරලා ඒ තපුවනේ මේ දමිත ස්වාමීන් වහන්සේ ඒ පිරිවෙනේ කෘත්‍යාධිකාරීන් වහන්සේ වශයෙන් පරිණාධිපතින් වහන්සේ වශයෙන් ක්‍රියා කරලා ඉතාම උතුම් සේවාවක් ශිෂ්‍ය පිරිස වෙනුවෙන් සම්පූර්ණ කරනවා. මේ අධ්‍යාපනය ලබන්නා වූ බොහෝ භික්ෂුන් වහන්සේලා ඈත පළාත්වලට වැඩම කරවලා ඒ කටයුතු සිදු කරගෙන යනවා. ඒ වගේම විදේශීය රටවල් පිළිබඳව කතා කළත් බොහෝ රටවල තපෝවනයට සම්බන්ධව වාසය කරනවා. ඒ ඇමරිකාවේ ඒ තපෝවනේ ඒ වාග් විද්‍යාංශයේ කතිකාචාර්ය තපෝවනේ සුතදර ස්වාමීන් වහන්සේ ඉතාම උතුම් සේවාවක් ඒ රටේදී සිදු කරනවා. මේ විදිහේ සේවාවක් තපෝවනේ නිසා සිදු කරනවා. ශාසනික වශයෙන් සමාජ සේවාවන් වශයෙන් කරන සේවාවන් ඉතාමත්ම අගය කරන්නට වටිනවා. ඒ වගේම අප මේ ස්ථානයේ පමණක් නොවේ සමස්ත අමරපුර නිකාය වෙනුවෙනුත් ඉතාම උතුම් සේවාවක් සිදු කරනවා. ඒ අමරපුර සංඝ සභාවට ඒ කල්යාණ වංශ නිකාය වශයෙන් කොටසක් වශයෙන් ඉදිරිපත් වෙලා අද වෙන විට ඒ වෙනුවෙන් කළ යුතු ඉතාම උතුම් සේවාවක් සිදු කරගෙන යනවා. ඒ සභාපති පදවිය දක්වාම අපි කටයුතු කරලා තියෙනවා. ඒ වෙනුවෙන්වත් අපි සතුටු වෙනවා. අපේ ජීවිතයෙන් කරන ශාසනික සේවාවන් පිළිබඳව සිහි කරලා සියං අමරපුර රාමඤ්ඤ යන තුන්නිකායෙන් භික්ෂුන් වහන්සේලා සමග එකතු වෙලා මේ කරන ලබන ශාසනික සේවාවන් පිළිබඳව හැම දෙනාම හුඟක් සතුටටපත් වෙලා වාසය කරන්නේ. නිසා මේ අවස්ථාවේදීත් අපි ඒ කටයුතු පිළිබඳව ආශිර්වාද කරනවා, කරන්නටත් බලාපොරොත්තු වෙනවා.
සතර අත දැඩි නිහඬතාවයක්, නිස්කලංක භාවයක්, සිත නිවන අපූරුතෝ තැන්නක්, මනරම් භූමි භාගයක්, රමණීය භූමි භාගයක්. අපි ඉන්නේ එහෙම තැනක. මේ ඉන්න තැන බොහොම සිත නිවන තැනක් බවට ඔබටත් බැලූ බැල්මට දැනෙනවා ඇති. මේ පින්බිමට පය ගහපු පළමු මොහොතේ සිටම සිත ටිකෙන් ටික නිවෙනවා. බවුන් වඩන්නට, භාවනාව වඩන්නට මේ නිසංසල භූමිය අතිමහත් වූ දැවැන්ත දායකත්වයක් සපයනවට කිසිම සැකයක් නැහැ. ඒ නිසාම මේ පින්බිමට ඇතුල් වෙන ඕන කෙනෙක්ට තමන්ගේ සිත තැම්පත් කරගන්නට ඊතරම් දැඩි වේලාවක් යන්නේ නැහැ. සතර අතින් අන්ධකාරයක්, මද අඳුරක්, ගස් කොළන් වලින් වටවුණු සොඳුරු පරිසරයක්, අපිට හතර දිග්භාගයෙන් නැහෙන්නේ විහිගුන්ගේ ගී හඬ. මේ සියල්ලත් එක්ක ජීවිතයේ අපූර්වත්වය අපිට දැනෙමින් තිබෙනවා. විඳින්නට අවශ්‍ය වුණු ජීවිතයේ සුන්දරත්වය අපිට දැනෙමින් තිබෙනවා. ඒත් එක්ක මේ අපි යන්න හදන්නේ මේ සොඳුරු ආරණ්‍ය සේනාසනයේ තවත් අපූර්ව භූමි භාගයක් හොයාගෙන. මේ පිම්බිමේ සක්මන් කරද්දී හිත ප්‍රශ්න කරනවා මේ කොළඹ අගනගරයට සමීප භූමියක්ද කියලා. මුල්ලේරියාව නවනගරයට සමීප භූමියක්ද කියලා. එතරම්ම මේ බිම මේ වෙද්ද නිසංසලයි. සිත තුට්ටු කරවන නිසංසලක් මේ බිමේ තියෙන්නේ. අපි මේ සූදානම් වෙන්නේ සක්මන් කරන්නට බවුන් වඩන ස්වාමීන් වහන්සේලා වැඩ සිටින කුටි දක්වා එන්න. අපේ සක්මනෙන් අපි හොයාගෙන යමු උන්වහන්සේලා බවුන් වඩන කුටි සහ අක්කර 15ක් වුණු මේ සුවිසල් සිද්ධාස්ථානයේ සුවිශේෂී ස්ථාන රාශියක්. ගෞතම තපෝවනයේ වැඩ සිටින බවුන් වඩන ස්වාමීන් වහන්සේලාගේ කුටි සොයාගෙන සක්මන් කරන අතරේ අපිට මුලින්ම හම්බ වෙන්නේ මේ ස්ථානය. මේ ස්ථානය මේ බිමේ සුවිශේෂී ස්ථානයක්. ශෛලමය සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්. දුටු දුටුවන්ගේ සිත් බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද තෙද වැඩෙන ස්ථානයක්. අපි මේ පින්බිමට සපෙමින්න හැම දෙනාටම ආරාධනා කරනවා මේ ස්ථානටත් එන්න, අමතක කරන්නට එපා කියලා. මේ ස්ථානටත් ඇවිල්ලා මේ ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඳ පුදා ගන්නට අමතක කරන්නට එපා කියලා. අපේ නිර්මාණකරුවෝ මහා කළු ගලෙත් කරුණාව, මෙත්තාව, මුදිතාව මවන්නට සවිමත් වුණු අපූර්ව කලාකරුවන් වගේට මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ සාක්ෂි දරනවා. එතරම්ම සියුම් කැටයම් වලින් මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මිතයි. අපි ඔබට ආරාධනා කරනවා මේ පින්බිමට ආපු වෙලාවකදී මේ ස්ථානටත් එන්න, මේ ස්ථානයත් වැඳ පුදා ගන්න කියලා. සීමා සලකුණු සහිතව ඉතා අලංකාර දිය අගලකින් වට වූ ගෞතම තපෝවන සීමා මාලකය විශේෂ වූ සංඝ කර්ම, උපසම්පදා විනය කර්ම, පොහොය කර්ම, ප්‍රාතිමෝක්ෂ දේශනා, විනය කඩ වූ අවස්ථාවල කාරක සංඝ සභා රැස්වීම ආදී විනය කර්ම සිදු කිරීම සඳහා ඉතා විනයානුකූලව ඉදිකළ උපෝසථාගරයක් ලෙස සැලකිය හැකිය.
ඔබ දෙස බලන්න. වර්ග කිරීමකින් බෙදීමකින් තොරව මනසට පැමිණෙන ඕනෑම දෙයක් දෙස විනිශ්චයෙන් තොරව බලන්න. සම්මා දිට්ඨියෙන් මනසේ නිහඬතාවය අත්විඳින්න. බෞද්ධයෙකුසේ ලැබිය හැකි උසස්ම ප්‍රතිඵලය ලැබිය හැක්කේ භාවනාවෙන් යැයි අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ භාවනාව වර්ණනා කර ඇත්තේද සීල සමාධි ප්‍රඥා මාර්ගය ඍජුවම භාවනාවෙන් වැඩිය හැකි බව අපට අවධාරණය කරමිනි. යෝනිසෝ මනසිකාරයෙන් සමන් දෙන්න මුළු ලොවම නිහඬ බව හැඟෙයි. සතර මහා භූතයන්ගෙන් නිර්මිත වූ ඔබ මොහොතකට ඒ සෝවාදහමේ අංශු මාත්‍රයක් බවට පත්වෙයි. අරමක අසරිය හොයාගෙන අදාවේ මනරම් භූමි භාගයකට මේ අරමේ මේ ආරණ්‍ය සේනාසනේ පුරා අපි සක්මන් කරන අතරේ අපි යන්න සූදානම් වුණේ අපි යමින් නිදී බෞන් වඩන ස්වාමීන් වහන්සේලාගේ කුටි සොයාගෙන ඒ යන අතරේ සිත සොරාගත්ත තැනක අපි නතර වෙන්න තීරණය කළා. සත්තකින්ම මේ බිම සිත සනසාලන බිමක්, සෞන්දර්යාත්මක හැඟීම් ජනිත කරවන බිමක්. මේ පින්බිමේ ඉඳගෙන සිත නිවා ගන්නට උත්සාහ කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට කොතරම් නම් අපූර්වත්වයක් එක් වෙනවා ඇතිද? කොතරම් නම් නිහඬතාවයේ අපූර්වත්වය දැනෙනවා ඇතිද? අපි එය විඳිනවා. ඔබත් අවදි වුණු සිතුවිලිත් එක්ක මේ බිමට එනවා ඇතේ. ඔබත් මෙතෙන්ට අවදි වුණු සිතුවිලිත් එක්ක එන්න හිතනවා ඇතේ. ඔබ අවදි වුණු සිතුවිලි එක්ක එන්න. ඔබේ අවදි වුණු සිතුවිලි මේ පින්බිම නිවා දමනවා, නිමා දමනවා, සතපවා දමනවා. එක තැනකට බවුන් වඩන්නට පුළුවන් සිතක් බවට ඔබේ සිතපත් කරාවේ. මේ බිමේ ඉඳගෙන මේ සතර දිග්භාගය බලද්දී වියඟ හඬ ඇහෙද්දී සරතැස නිවාලමින් සිහිල් මද පවන් රැලි හමා යද්දී සිතේ ගී පද මෝතු වෙනවා. ඒ අතරේ හිත කෑ ගහලා කියන ගීතයක පද කිහිපයක් තියෙනවා. සඳ තරුණි හැඬයි ගහක් කොළ නිසලයි මුළු ලොව සැතපෙයි සිතුවිලි විතරක් අවදි වෙලා. සඳ තරුණි හඬයි ගහක් කොළ නිසලයි මුළු ලොව සැතපේ සිටිවිලි විතරක් අවදි වෙලා. ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සම්ප්‍රදාය තුළ අතීතයේ සිට සංඝයා ඒකරාශී කිරීම, දානය සඳහා සූදානම් වීම වැනි කටයුතු සඳහා යොදාගත් මෙම sannivedana ක්‍රමය ගෞතම තපෝවනයේ තුළ දැකිය හැකි සුවිශේෂී අංගයක්. නිවුණු සිතින් සංවර ගමනෙන් ශාන්ත ලෙස දනට වඩිනා මහා සංඝරත්නය දැකීම අතීත බුදුන් දවස නිකලෙස් උතුමන් පිණ්ඩපාතය සඳහා වැඩි ආකාරය සිහිගන්වයි. මම මේ රැඳින්නේ ශ්‍රී වංගීස මූලික පිරිවෙනෙහි පුස්තකාලය තුළ. එහෙම නැත්නම්
ගෝතම තපෝවනයේ ආරණ්‍ය සේනාසනයේ පිරිවෙනෙහි පුස්තකාලය තුළ 1985 අගෝස්තු මාසේ 1 වෙනිදා තමා මේ පිරිවෙන මේ භූමිය ස්ථාපනය කරන්නේ. අද වෙද්දී අවුරුදු 35ක් ගෙවී ගිහිල්ලා. ගෙවුණු අවුරුදු 35 පුරාවටම සාමණේර භික්ෂුන් වහන්සේලාගේ සිට ගිහි පැවිදි අධ්‍යාපන නැඹුරුකම් කියන අධ්‍යාපනය ලබන්නට අවශ්‍ය බොහෝ දෙනෙක්ට මේ පින්බිමෙන් සිප් 4 ලබා දී තිබෙනවා. සිප් කිරි පවා දී තිබෙනවා. ඒ නිසාවෙන්ම මේ පිරිවෙන සහ මේ පුස්තකාලය මහර්ග සම්පතක් රටට දැයට සෑම තැනකටම විශේෂයෙන්ම එදා සිට අද දක්වා මේ පින්බිමෙන් අධ්‍යාපනය ලබාගෙන අද වෙද්දී ලාංකීය ශාසනය බබලවන භික්ෂුන් වහන්සේලා රසක් ගැන අපි තොරතුරු අහලා තියෙනවා. අපි හදත් දකිනවා සාමණේර භික්ෂුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් මේ පින්බිමේ අකුරු කරනවා. ඒ අනාගතයේ අපේ රටේ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් අපිට විශ්වාසයක් තබන්නට පුළුවන් අපේ රටේ සම්බුද්ධ රාජ්‍ය කෙදිනකවත් නැති වෙන්නේ නැති වේවි කියලා. එය රැකගන්නට අපේ භික්ෂුන් වහන්සේලා හැමදාමත් උර දුන්නා. උන්වහන්සේලාට අවශ්‍ය අධ්‍යාපනය අද දවසේත් ශ්‍රී වංගිස මූලික පිරිවෙන බොහොම අපූර්වට උන්වහන්සේලාට ලබා දෙන ආකාරය මෙතෙන්ට එන ඕනෑ කෙනෙක් දැක ගන්නට පුළුවන්. ඒ වගේම මේ පුස්තකාලයත් බොහෝ සෙයින් විශේෂයි. පුස්කොළ පොතේ සිට මුද්‍රිත පොත දක්වා සියලුම ග්‍රන්ථයන්ගෙන් මේ පුස්තකාලය පිරී ඉතිරී ගොස් තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සාමණේර භික්ෂුන් වහන්සේලා අධ්‍යාපනය ලබන අතරේ එදා පුස්කොළ පොතේ තම අකුරෙන් ලියූ භික්ෂුන් වහන්සේලාගේ මතකය නැවත ආවර්ජනය කරමින් නැවත සිහිපත් කරමින් අවසරකට කීප වතාවක් මෙවැනි සංග්‍රහ එළි දැක්වීම සිද්ධ වෙනවා. ඒ උන්වහන්සේලාගේ අත් අකුරෙන්ම මනා සංයමය ශික්ෂණය මේ සියලු දේ මේ සංග්‍රහ තුලත් අපිට දක්නට ලැබෙනවා. ඒ නිසාවෙන් මේ තපෝවනය නැත්නම් ගෞතම තපෝවන ආරණ්‍ය සේනාසනය බොහොම අපූර්ව ආරණ්‍ය සේනාසනයක් වෙනවා වගේම අනාගත ශාසනික චිරස්ථිතිය වෙනුවෙන් තිඹිරිකයක් බවටත් පත් වෙලා කියන කාරණයට මේ පිරිවෙන මේ පුස්තකාලය හොඳම සාක්ෂියක්. කලපලුවාව ගෝතම තපෝවන අරණ්‍ය සේනාසනෙහි එයට අනුබද්ධ ශ්‍රී වංගීස පිරිවෙන ගොඩනැගෙන්නේ මෙම තපෝවනයේ ආදිකත්රුන් වහන්සේ වන අපවත් වී වදාළ කුඩාවැල්ලේ වංගීස නාහිම්පාණන් වහන්සේ අනුස්මරණය කිරීම වශයෙන්. ඒ කියන්නේ මේ තපෝවන සේනාසනය තුල වැඩ සිටි භික්ෂූන් වහන්සේලා මූලික වශයෙන් අධ්‍යාපනය දැරුවේ මෙම ස්ථානයට වඩම්වන ලද ධර්ම ශාස්ත්‍රීය ඥානය තිබෙන ස්වාමින් වහන්සේලා ගෙන්වාගෙන සාමාන්‍ය පරිදි වනපොත් කිරීම ආදී වශයෙන් තමයි කටයුතු කරලා තිබුණේ. අපේ අධිකරණ සංඝනායක කුඩාවැලි වංගීස නාහිම්පාණන් වහන්සේ 1982 වර්ෂයේදී අපවත් වෙනවා. ඉන් අනතුරුව මෙම කටයුතු බාර ගන්නු ලබන්නේ වර්තමානයේ වැඩ සිටින දොඩම්පහළ චන්දසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේ අපවත් වී වදාළ නාහිම්පාණන් වහන්සේ වෙනුවෙන් තමයි මෙම ශ්‍රී වංගීස පිරිවෙන 1985 වර්ෂයේදී ආරම්භ කරනු ලැබුවේ. ඉන් අනතුරුව විධිමත් පරිදි ඒ භික්ෂුන් වහන්සේලාට ඒ අධ්‍යාපනය ලබා දීමේදී අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනුමත පිරිවෙනක් හැටියට මෙම ස්ථානයේ පාලි සංස්කෘත ත්‍රිපිටක ධර්මය ඉංග්‍රීසි
ආදී වශයෙන් ඒ අවශ්‍ය කරන මූලික අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්නට යෙදුණා. ඒ අතරේ උන්වහන්සේලාගේ හැකියාවන් ධර්ම දේශනා පැවැත්වීම, වෙනත් සමිති සමාගම් මෙහෙයවීම, ඊළඟට තමන්ගේ ශාස්ත්‍රීය ඥානය යොමු කරලා කරන ක්‍රියාකාරකම් අතර සුවිශේෂ ක්‍රියාවලියක් තමයි මෙම අතින් ලියන ලද තිලින පත්‍රය. මේ පත්‍රය වර්ෂයකට 4ක් විදිහට අතින් ලියලා නිම කරන හැකියාවක් අපේ මේ ස්වාමින් වහන්සේලා තුළ තිබෙනවා. ඒ ආරම්භක අවස්ථාවේ ඉඳලම ඒ විවිධ කණ්ඩායම් ඒ ශ්‍රේණිවල අය මේ පුවත්පතට අවශ්‍ය කරන මූලික පසුබිම සැලසුම් කරලා අතිරේක ස්වාමීන් වහන්සේලාගෙන් පිරිවෙනට සම්බන්ධව සිටින ගිහි දරුවන්ගෙන් ලිපි රචනා කවි ආදිය ලියවගෙන ඒව සංශෝධනය කරලා මෙය ඉතාමත් පිළිවෙලකට ආරම්භක පිටුව සකස් කරලා ඒ වගේම එහි විවිධ ලිපිලේඛන වෙන් කරලා ඒ සඳහා වෙනම පිටු සකස් කරලා ඒ වගේම කතුවැකියක් ලියලා ඒ මූලිකව පිළිගත හැකි පත්‍රයක තියෙන මූලික සංකල්ප සහිතවම තමයි මෙම පත්‍රය නිකුත් කරන්නේ. ඒ විදිහට මෙම ස්ථානයට පැමිණෙන අධ්‍යාපන ශාස්ත්‍රයේ යම්කිසි කෙනෙකුට උනත් එය දැක්කහම බොහොම ආකර්ශනීය මට්ටමට මේ නිර්මාණය කළා දෙනවා. අනතුරුව අපිට කියන්න පුළුවන් මේ පිරිවෙනේ අධ්‍යාපනය ලැබලා මේ වන විට සාකා මධ්‍යස්ථානවල අනුශාසකත්වය ධර්මයෙන් කටයුතු කරන අය, ඒ වගේම විදේශ රටවල බණ භාවනා ආදී කටයුතු මෙහෙයවමින් ඒ ධර්ම ශාස්ත්‍රීය සේවාවන්හි නිරත වෙලා ඉන්න මට්ටමට පත් වෙලා තිනවා. වර්තමානයේ වන විට මෙම පිරිවෙනේ ඒ කෘත්‍යාධිකාරී තනතුර හොබවන්නේ අපේ ත්‍රිපිටකවේදී තපෝවනේ දමිත ස්වාමින් වහන්සේ, වගේම පරිවෙනාධිපති දුරේ හොබවමින් තපෝවනේ සමිද්දී ස්වාමීන් වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලය මේ කටයුතු මෙහෙවගෙන යනවා. මෙහි විශේෂ තත්ත්වය තමයි අර මෙතෙක් මේ ගත කළ ඉතිහාසය තුළ මෙම ස්ථානයේ මෙම පිරිවෙනෙහිම අධ්‍යාපනය හදාරලා මේ වන විට මෙහි වගකීම් කටයුතු දරන්නට උන්වහන්සේලාට හැකියාව ලැබී තිනවා. ඒ නිසා මේ වනවාසී ආයතනයක් තුළ පවතින මේ පිරිවෙන සම්බන්ධයෙන් අපි ඉතාමත් අගය කරනවා. අපිත් මේ මෑතක් වෙනතුරු මෙම ස්ථානයේ පිරිවෙනෙහි ආචාර්යවරයෙක් හැටියට කටයුතු කරමින් සිටලා මේ පිරිවෙන අපි කටයුතු කරන කාලය තුලදී අපිට මේ ලබා දිය හැකි අපෙන් යම් සේවාවක් ස්ථානයට ගන්නවා වගේම පිරිවෙන තුල කෘත්‍යාධිකාරී නායක හාමුදුරුවන් වහන්සේ නිතරම අපේක්ෂා කළා අපිට යන්නට පුළුවන් ීමට අවස්ථාව සලසලා දෙන්න. ඒ අනුව අපට ගුරු උපදේශකවරයෙක් හැටියට කටයුතු කරන්නත්, එතකොට ඒකේ තියෙන වගකීම, ඒකේ තියෙන ආලෝකය පිරිවෙන්ට එනවා. මොකද වංගීස පිරිවෙන තුල ඉන්න ගුරුවරයෙක් දිස්ත්‍රික්කයේ ගුරු උපදේශකවරයෙක් හැටියට කටයුතු කරනවා කියලා. ඒ වගේම මේ වන විට අපි අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පිරිවෙන් ශාඛාවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙක් හැටියට කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන්නේ මේ වංගීස පිරිවෙනෙහි ලැබෙන ආලෝකය මතමයි. ඒ අනුව අපේ ශිෂ්‍යයන් වෙනුවෙන් ලබා දෙන ඒ පණිවිඩය වගේම ඒ වගේම මෙම ස්ථානයේ ඇසුරු කරන බොහෝ දෙනෙක්ගේ කීර්ති ප්‍රසාදයට පත් වෙලා තිබෙනවා. මෙම ආයතනයේ මේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාගේ දරුවන්ගේ අධ්‍යාපනය දැකලා අපි ඒ නිසා සුබ ප්‍රාර්ථනා කරනවා තව දුරටත් ලෝක ශාසනික සේවාවන් සිද්ධ කරන්නට ශ්‍රී වංගීස පිරිවෙනට ඒ දායකත්වය ලබා දෙන්නට හැකියාව ශක්තිය ලැබේවා කියලා. ඊට පස්සේ පින්බිමක උරුමය සොයාගෙන යන සැදැහැති සක්මන අරමක අසරයෙන් අද අපි සක්මන් කළේ
ගෝතම තපෝවනේ මේ සුන්දර භූමි භාගය පුරා අපේ විසල් අත්දැකීම් රසක් එක්කාසු කරමින් ඇවිද ගියා. අපේ අද දවසේ අපේ මතකයන්ට බොහෝ දේ එක්කාසු කරගත්තා. අපේ ජීවිතයට බොහෝ දේ එක්කාසු කරගත්තා. දැන් අපිට වෙලා පැවිලා මේ පින් බිමට සමුතියලා මේ බිමෙන් සමුගෙන යන්න. අද දවසට ඔබ අපිට අවසර දෙන්න ඕනේ මේ අරමකාසිරිය වැඩසටහනෙන් සමුගන්න. සමුගන්න අතරේ අපි ඔබට ආරාධනා කරනවා ඔබට නිවාඩුවක් පාඩුවක් ලැබුණ වෙලාවට ඉස්පාසුවක් ලැබුණ වෙලාවට සිත තැම්පත් කරගන්නට සිත නිවා ගන්නට මේ පින් බිමට එන්න. මේ වෙහෙර බිමට එන්න. මේ ආරණ්‍ය සේනාසනට එන්න. හැබැයි ඒ මෙහි ඔබේ සොඳුරු මතක ඉදිරි කර යන අතරේ මේ රැක ගැනීමේ අරමුණත් ඔබේ හදවතේ තබා ගනිමින්ම හදවතේ ගැඹුරුම තැන නිදන්ගත කර ගැනීමෙන ඒ ප්‍රාර්ථනාවත් එලෙසම ඔබේ සිතට එක්කාසු කරලා අපි සමුගන්නවා අද දවසට මෙවැනිම අරමක සොඳුරු වසරය ඔබට ගෙනමින් තවත් දවසකදී අපි ඔබව හමු වෙනවා. එතෙක් අපි ඔබට ප්‍රාර්ථනා කරනවා සුබ දවසක්. අයිබෝවන්. ගිහින් එන්නම් අරමක අසරියෙන් මේ විදියට. අරමක අසිරිය